අද දවසේ අපි කතා කරන්න යන්නේ නික්මයාම 19 වෙනි පරිච්ඡේදය ජාතියක් වීම. ජාතියක් වීම. අපි එදා අමලෙක්වරු සමග සිදුවන යුද සහ ඒ ජයග්‍රහණය නැත්නම් අභියෝග අපි ජය ගන්න අවස්ථාවක් කියන එක අපි කතා කරපු අතර අපි දැක්ක නික්මයාම 17:8 දී ඒ අමලෙක්වරු සමග යුද්ධය ඇති වුණේ රෙෆඩීම් වලදී. රෙෆඩීම් වලදී යුද්ධය ඇති වෙලා ඔවුන් ජය අරගෙන මහත් ජයක් ලබලා ඓතිහාසික ජයක් අත්පත් කරගෙන දැන් නික්මයාම 19 වෙනි පරිච්ඡේදයට ආවම පළවෙනි දෙවෙනි පද දෙක අපි කියවමු. ඊශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් ඇවිත් 3 මාසයක් වූ එම දවසේයි සීනායි වනාන්තරයට පැමිණියෝය. ඔහු රෙෆිඩීම්හි සිට පිටත්ව සීනායි වනාන්තරයට ඇවිත් වනාන්තරයෙහි කූඩාරම් ගසාගත්තෝය. එහි කන්ද ඉදිරිපිට ඊශ්‍රායෙල්වරු කූඩාරම් ගසාගත්තෝය. මෙන්න මේ විදියට අපි දකිනවා මේ ස්ථානයේ කතා කරනවා ඔවුන් රෙෆිඩීම් වල මහා ජයගත්තට පසුව එතනින් ඇවිත් සීනායි වනාන්තරයට ආවා. සීනායි වනාන්තරයේ සීනායි කන්ද පාමුල ඒ කන්ද ඉදිරිපිට ඔවුන් කූඩාරම් ගසාගත්තයි කියලා මේ ස්ථානයේ කියනවා. දැන් මේ අවස්ථාව වෙන විට ඔවුන් මිස්රයෙන් පිටත් වෙලා හරියටම 3 මාසයයි. මේ ස්ථානයේ කිව්වා ඊශ්‍රායෙල් පුත්‍රයෝ මිස්ර දේශයෙන් ඇවිත් 3 මාසයක් වූ එම දවසේහි සීනායි වනාන්තරයට පැමිණියෝය. 3 මාසයක් වුණ දවසේ තමයි. ඒ කියන්නේ හරියටම 3 මාසයක් ගියා. මිස්රයෙන් පිටත් වූ දවසේ සිට සීනායි වනාන්තරයට එන්න. මේ වනාන්තරයට එන මේ 3 මාසය ඇතුළත ඔවුන් මහත් වූ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබුණා. ඔවුන් මිස්රය පරාජය කරා. දෙවියන් වහන්සේගේ බලයෙන් මෝසෙස් කරුණු කොටගෙන මිස්රයේ දෙවිවරු පරාජය වුණා. මෝසෙස්ගේ සැරයටි කරුණු කොටගෙන රතු මුහුද දෙබෑ කරමින් ඔවුන් රතු මුහුද හරහා ගමන් කළා. ඔවුන් ඒ මාරා නැත තිත්ත වතුර මුණ ගැසුණු ස්ථානයේදී වතුර මිහිරි බවට හරවමින් ඒ මිහිරි වතුර පානය කරමින් ඔවුන් රෙෆිඩීම් වලට ඇවිල්ලා අමලෙක්වරු පරාජය කරලා ඒ අභියෝග ජය අරගෙන මෙවැනි මහත් වූ අභියෝග සහ ජයග්‍රහණ කීපයක් සමග මේ 3 මාසයේ ඔවුන් දෙවියන් වහන්සේගේ බලය අත්දකිමින් දැන් සීනායි කඳු පාමුලට ඇවිත් තිබෙනවා. මේ සීනායි කඳු පාමුලදී දෙවියන් වහන්සේ ඔවුන් සමග විශේෂ දෙයක් කරන්න සූදානම් වෙනවා. දැන් මම කිව්වා සීනායි කන්දට එද්දී සීනායි කඳු පාමුලට එද්දී හරියටම මාස 3ක් ඔවුන්ට ගත වී තිබුණා. දිනය වශයෙන් සලකන්නේ ක්‍රිස්තු පූර්ව 1445. 1445 ක්‍රිස්තු පූර්ව ජූනි 15 කියලා තමයි සලකන්නේ. ඔබට දිනේ වැරදුනොත් ඔබට YouTube එකෙන් නැවත මේ දින වකවානු හිමීට අහගන්න පුළුවන් මේ දේශනාවෙන්ම. මම නැවත ඔබ උනන්දු කරන මේ දේශනා YouTube එකෙන් අහලා නැවත කීප සැරයක් මේක හොඳට අල්ලගන්න. මේ අධ්‍යයනය හොඳට කරන්න. ක්‍රිස්තු පූර්ව 1445 ජූනි 15 කියලා සලකනවා ඔවුන් සීනායි කඳු පාමුලට ආවේ. එතකොට ඔවුන් සීනායි කන්ද ළඟ මාස 11කුත් දවස් 15ක් ගත කළා. සීනායි කන්ද පාමුල මාස 11කුත් දවස් 15ක් ගත කළා. අවුරුද්දට දවස් 15යි අඩුනේ. එවැනි දීර්ඝ කාලයක් මේ සීනායි කඳු පාමුල ඔවුන් ගත කළා. ඒ ගත කරපු කාලය ඓතිහාසික කාලයක්. මම අද දවසේ ඒ කඳු පාමුල සිදුවුණු යම් දේ කතා කරන අතර මේ පාඩමේ දෙවනි කොටස මම ලබන සතියේ කතා කරන්න යන්නේ. මම අද දවසේ මාතෘකාව කිව්වේ ජාතියක් වීම. ජාතියක් වීම. එහෙනම් ජාතියක් වීමේ පළවෙනි කොටස අද දවසේ කතා කරන අතර ලබන බ්‍රහස්පතින්දා කතා කරන්නේ ජාතියක් වීමේ දෙවනි කොටස. එහෙනම් දෙවනි කොටස අහන්න ලබන සතියේ එන්නට වෙනවා. මොකද අද දවසේ කාලෙ මදි මේ මුළු කොටසම අධ්‍යයනය කරලා අවසන් කරන්න.
ඒතර අද දවසේ අපි මේ ජාතියක් වීම ගැන කල්පනා කරාම දැන් අපි දකිනවා ඔවුන් සෙනගක්ව මේ ස්ථානෙට එන්නේ. ජාතියක්ව නෙමෙයි. ඔවුන් මිසරේ සිටියා වූ සෙනගක්. මිසරේ සිටියා වූ වහල් ජනතාව. ඔවුන් මේ වහල් සෙනගක් ඔවුන් සෙනගක් හැටියට මේ මාස 3 ඔවුන් මේ ස්ථානට එනවා. දැන් මේ සෙනගව දෙවියන් වහන්සේ ජාතියක් කරන්න යනවා. ඔවුන් අනුන්ගේ රටක සිටියේ. ඔවුන් ජීවත් වුණා අනුන්ගේ රටක කිසි අයිතිවාසිකමක් නැතුව. අන්න ඒ නිසායි ඔවුන්ට ඒ රටේ වහල්ලු වෙන්න සිද්ධ වුණේ. ඔවුන්ට ඒ රටේ අයිතිවාසිකමක් තිබුණා නම් ඔවුන් ඒ රටේ වහල්ලු වෙන්නේ නැහැ. එහෙනම් ඔවුන් සිටියා වූ ඒ ස්ථානයේ ඔවුන් වහලුන්ව සිටියා. ඒ අයිතිවාසිකමක් නැතිව. ඒ නිසා වහලුන්ව සිටියා. නමුත් දෙවියන් වහන්සේ මේ වහලුන්ව සිටියා වූ සෙනගව අරගෙන උන්වහන්සේ ඊශ්‍රායෙල් නමින් රටක් සහ ජාතියක් දැන් පිහිටවන්න යනවා. මේ වහලුන්ව සිටියා වූ සෙනගව අරගෙන ඔවුන්ගේම රටක් සහ ඔවුන්ගේ ජාතියක් ලෙස මේ පොළොවේ මේ ලෝකයේ දෙවියන් වහන්සේ ඔවුන් ස්ථාපිත කරන්න යනවා. අපි යේසුස් වහන්සේ පිළිගන්න පෙර යක්ෂයාගේ වහලුන්ව සිටියේ. ඔබ පිළිගන්න කැමති වුණා වූ අකමැති වුණා යකාගේ වහලෙක් වෙලා හිටියේ. ළඟින් එක්කනට කියන්නේ යකාගේ වහලෙක් වෙලා හිටියේ කියලා. පොඩ්ඩක් මතක් කරලා දෙන්න. යකාගේ වහලෙක් වෙලා හිටියේ. වහලෙක් නෙමේ දැන් වහලෙක් වෙලා හිටියේ. ඒ යකාගේ නැත්නම් සාතන්ගේ අන්ධකාරයේ වහලුන්ව සිටියා අපිව උන්වහන්සේ තෝරලා අරගෙන අද දවසේ ශුද්ධ වූ ජාතියක් බවට පත් කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ සන්තක සෙනගක් බවට පත් කරලා තිබෙනවා. පළවෙනි පේත්‍රස් අපි 1:9 දකින උන්වහන්සේ අපිව ශුද්ධ වූ ජාතියක් දෙවියන් වහන්සේ සන්තක සෙනගක් බවට පත් කරලා තිබෙනවා. මොකද 1 පේත්‍රස් 1:9 මේ ගැන කතා කරනවා. අපි යක්ෂයාගේ වහලුන්ව සිටියා වූ කෙනෙක් ඔබත් මාත් යක්ෂයාගේ වහලුන්ව සිටියා වූ අය අද අපි ශුද්ධ වූ ජාතියක් දෙවියන් වහන්සේ සන්තක සෙනගක්. හාලෙලූයා. අපි අතක් වන්නලා උන්වහන්සේට කියමු දේ ගැන. හාලෙලූයා. හාලෙලූයා. අපි අද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්. අපි අද තවත් යක්ෂයාගේ වහලුන් නෙමෙයි. යක්ෂයාගේ වහලුන් නෙමෙයි. ගලාති 5:1 අපේ යෝහන් සහෝදරයා ආරම්භයේදී කිව්වා උන්වහන්සේ අපේ කැඳවලා තිබෙන නිදහස්කම ඇතුව සිටින්න. වහල්කමේ සිටියා අපිව නිදහස්කම ඇතුව නිදහස්කම ලැබෙන්නේ කාටද? ජාතියක් සහ රටක් අයිති සෙනගකට. ඒ නිසා උන්ට නිදහස් ජාතියක් වෙන්න නම් මේ ඊශ්‍රායෙල් සෙනගට රටක් ඕන වුණා. මොකද රටක් නැති නිසා වහල්ලු නිදහස් ජාතියක් කරලා නිදහස් ජාතියව නිදහස් රටක් බවට උන්වහන්සේ ස්ථාපිත කරමින් සිටිනවා. ඒ දේ කරන්නේ මේ සීනායි කන්ද ළඟ තමයි මේ මහත් වූ කාර්යය දෙවියන් වහන්සේ සිද්ධ කරන්න පටන් ගන්නෙ. දැන් ඔවුන් ඒ කාර්ය සඳහා තමයි මාස 11කුත් දවස් 15ක් සීනායි කන්ද ළඟ ඔවුන් කාලය ගත කරමින් සිටින්නේ. මීට පෙර මේ අවස්ථාව වෙන්න පෙර මේ ඊශ්‍රායෙල් සෙනගව ඊශ්‍රායෙල් නමින් රටක් පිහිටවන්න පෙර ලෝක ඉතිහාසයේ ලෝක සිතියමේ ඊශ්‍රායෙල් කියලා රටක් තිබුණේ නැහැ. ඊශ්‍රායෙල් කියලා ජාතියක් තිබුණේ නැහැ. උන්වහන්සේ යාකොබ්ව අරගෙන යාකොබ්ගේ නමේ තේරුම මොකද්ද? රැවටිලිකාරයා නැත්නම් වංචාකාරයා. ඌ අයියව රැවටුවා. මාමව රැවටුවා. ඌ රැවටිලිකාරයා. මේ රැවටිලිකාරයා යාකොබ්ගේ නමේ තේරුම රැවටිලිකාරයා. ඔහු නමේ අර්ථය වගේම ක්‍රියාවෙනුත් රැවටිලිකාරයා. ඔහු රැවටුවා. ඔහුවත් රවටනු ලැබුවා. ඌ අයියව රැවටුවා. තාත්තව රැවටුවා. මාමව රැවටුවා. මාමා ඔහුව රැවටුවා. මාමා කීප සැරයක්ම ඔහු රැවටුවා. දුවවත් දුන්න රවට්ටලා. රවට්ටලා ඔහුත් රවටනු ලැබුවා. මේ රැවටිලිකාරයා වංචාකාරයා කියන අර්ථය ඇති එසේම ක්‍රියා කරපු යාකොබ් අරගෙන ඊශ්‍රායෙල් කියන නම දීලා අලුත් ජාතියක් මේ පොළවේ අලුත් රටක් මේ ලෝක සිතියමේ උන්වහන්සේ ඇති කරනවා. ඒ උන්වහන්සේගේ ඓතිහාසික ක්‍රියාවලිය දැන් සිද්ධ වෙමින් යන කොටස අපි කතා කරනවා. 19 වෙනි පරිච්ඡේදයේ අපි ඉන්නේ
6වෙනි පදේ කියනවා අන්තිමට හයවෙනි පදේ ආරම්භයේ කියන ශුද්ධ ජාතියක්. කොහොමද පටන් ගන්නෙ? නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. උන්වහන්සේ පිහිටවන්න යන රාජ්‍යයක්. මොකද්ද? පූජක රාජ්‍යයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ උදෙසා පූජකකම් කරන්නා වූ පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වෙනවයි කියලා උන්වහන්සේ ඔවුන්ට කියනවා. මම පළවෙනි පේත්‍රස් 1:9 නුඹලා වනයි තෝරගත් වංශයක් රාජකීය පූජක. ශුද්ධ ජාතියක් රාජකීය පූජකයෝ. එන එදත් ඔවුන් පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් කොට තෝරගත්තා. අද අපිවත් ශුද්ධ ජාතියක් සහ පූජකවරු ලෙස උන්වහන්සේ අපි තෝරලා තිබෙනවා. පරණ කිව්සීමේ අපි දකිනවා පූජකවරු කියලා විශේෂ කණ්ඩායමක් සිටියා. නමුත් අලුත් කිව්සීමේ අපි හැමෝම පූජකවරු. අපි හැමෝම පූජක වංශයක්. ඒ අතර උන්වහන්සේ පාස්ටර් කියන වගකීමක් දීපු අයව නැගිටවලා තිබෙනවා. නායකත්වය දරන්න, ඊට වඩා වගකීම් දරන්න පාස්ටර් කියලා තනතුරක් නැත්නම් පාස්ටර් කියලා වගකීමක් උන්වහන්සේ යම් පිරිසකට දීලා තිබෙනවා. නමුත් අපි හැමෝම පූජක වංශයක්. අපි හැමෝම පූජක සෙනඟක්. හලෙලූයා. ළඟ එක්කෙනාට කියන්න ඔබ පූජකයෙක්. ඔබ පූජකයෙක්. පූජක කාර්යභාරය ඒ කාරණා මේ වෙලේ කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ පාඩමේ ඒක නැහැ. හරි. නමුත් පූජකයෙක් හැටියට දෙවියන් වහන්සේගේ අභිමුඛින් ඕන බව මතක තියාගන්න. ඒ ගැන දිගට කතා කරන්න කාලය අපිට නැති නිසා වෙන අවස්ථාවක අපි පූජකයා කියන්නේ කවුද? ඔබයි මගේ පූජකත්වය මොකක්ද? සහ මොකද්ද පූජකත්වයේ වගකීම? ඒකේ වරප්‍රසාද මේ දේවල් අපි වෙන පාඩමක අපි මේ නික්මයා පොත ඉවරුනාම මම ඔබට පූජකත්වය ගැන කතා කරන්නම්. හොඳයි. එතකොට දැන් ශුද්ධ වූ ජාතියක් සෙනගක් නෙමෙයි. ශුද්ධ වූ සෙනගක් නෙමෙයි උන්වහන්සේ උණු කරන්නේ. ශුද්ධ වූ ජාතියක්. සෙනගක් කියන එකේ ජාතියක් කියන එකේ වෙනසක් තිබෙනවා. සෙනග කියනකට වඩා ජාතියක් කියොම එක හරි ස්ට්‍රෝං. ඒක ශක්තිවන්තයි. ඒක බලවත් දෙයක්. ඕන ශුද්ධ වූ ජාතියක් කොට පූජක රාජ්‍යයක් කොට පත් කරන බව අපි මේ 19:6 දකිනවා. එහෙනම් ජාතියක් වීමට මොනවද කරන්න කියලා අපිට කියන්නේ? 5 වෙනි පදේ. දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්න වුනම් නුඹලා සෙනග අතරින් නුඹලා මට අසහාය වස්තුවක් ගන්න. දැන් ජාතියක් වෙන්න ඕන්ට කරන්න ඕනේ කියලා කාරණා දෙකක් දෙවියන් වහන්සේ කියනවා. කළ යුතු කාරණා දෙකක් දෙවියන් වහන්සේ කියන. එක හඬට කීකරු වෙන්න ඕනේ. හඬට කීකරු වෙන්න ඕනේ. දෙක ගිවිසුම රක්ෂා කරන්න ඕන. ගිවිසුම කියන්නේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව කියලා අදහස් කරන ශුද්ධ බයිබලය. මුළු ශුද්ධ බයිබලයේම ව්‍යවස්ථාව කියලා හඳුන්වන්න පුළුවන්. ව්‍යවස්ථාව කිව්වම බයිබලයේදී ව්‍යවස්ථාව කියන වචනේ හම්බුණා. මේකේ අදහස ශුද්ධ ලියවිල්ල. ශුද්ධ බයිබලය. එහෙනම් දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්න ඕනේ. දෙක ගිවිසුම ව්‍යවස්ථාව රක්ෂා කරන්න ඕනේ. ඇයි අපි දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්න ඕනේ? ඇයි අපි දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්න ඕනේ? උන්වහන්සේ අපේ රජතුමා. උන්වහන්සේ අපේ රජ. මේ ඊශ්‍රායෙල් ජාතියට රජෙක් හිටියේ නැහැ. ඊශ්‍රායෙල් ජාතියට රජෙක් හිටියේ නැහැ. අනිත් ජාතින්ට රජවරු සිටියා. ඇයි ඊශ්‍රායෙල් ජාතියට රජෙක් නොහිටියේ? ඊශ්‍රායෙල් ජාතියේ රජ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ගැන කොහොමද කියන්නේ? උන්වහන්සේ රජ විතරක් නෙමේ රජුන්ගේ රජ. රජුන්ගේ රජ. ස්වර්ගීය රජ. උන්වහන්සේ රජුන්ගේ රජ. ඒ රජුන්ගේ රජ වූ දෙවියන් වහන්සේ තමයි ඊශ්‍රායෙල් රජ. ඒ නිසා ඊශ්‍රායෙල් ජාති රජෙක් හිටියේ නැහැ. මෝසෙස් නායකත්වය දුන්නා. මෝසෙස්ගෙන් පසු ඒ නායකත්වය යොෂුවට දුන්නා. යොෂුව පොතේ අපි දකිනවා යොෂුවගේ නායකත්වයෙන්
ඒ සෙනග දේශය අත්පත් කරගෙන දේශය බෙදා ගන්න ආකාරය, ඒ කානාන් දේශය පොරොන්දු දේශය ඊශ්‍රායල් රට බවට පරිවර්තනය කරන ආකාරය අපි දකිනවා යොෂුවා පොතේදී. ඊට පස්සේ අපි දකිනවා විනිශ්චයකාරයා පොත. විනිශ්චයකාරයා පොතේදී අපි දකිනවා විනිශ්චයකාරවරු රාශියක් සිටියා. කාන්තාව තරහ වෙන්නේ පවුනේ නේ. දෙබෝරා කියලා විනිශ්චයකාරවරියෙකුත් හිටියා. දැන් කාන්තාව කවුරුත් මායක තරහ වෙන්නේ නැහැ. ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා දේව රාජ්‍යයේ වීරවරියන් වෙන්න. දේව රාජ්‍යයේ වීරවරියන් වෙන්න පුළුවන් පුරුෂයන්ට විතරක් නෙමෙයි, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතිව පුළුවන්. දෙබෝරා විනිශ්චයකාරවරියක්ව සිටිද්දී ඔහුගේ දෙවනියාව සිටියේ පිරිමියෙක්. ඒකට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. දෙවනස් ස්ත්‍රියක්ව දේව රාජ්‍යයේ කැඳෙව්වා නම් ඇයට සහාය දෙන්න පිරිමින්ට පුළුවන්. ඒ කිසිම ලැජ්ජ වෙන්න කාරණාවක් නැහැ. පිරිමින්ට ඒක කිසි අගෞරවයක් නැහැ. එහෙනම් දේව රාජ්‍යයේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඕන කෙනෙකුට වීරවරියක්, බලවත් දේව දාසයෙක්, දේව දාසියක් වෙන්න අවස්ථාව තිබෙනවා. හාලෙලූයා. මේක අනර්ගයි. දේව රාජ්‍යයේ හරිම අනර්ගයි. ඉතින් අපි දකිනවා විනිශ්චයකාරවරු හිටියා. මේ විනිශ්චයකාරවරු තමයි ඊශ්‍රායල් ජාතියට නායකත්වයේ දුන්නේ. ඊට පස්සේ සාමුවෙල් පොත්වලට අපි ආවම 1-2 සාමුවෙල් තුමා තමයි විනිශ්චයකාරවරයා සහ අනාගත වක්තෘවරයා ඊශ්‍රායලයේ සිටියේ. ඔහුගේ කාලේ සෙනග ඇවිල්ලා රජය කිල්ලුවා. කොහොමද ඔවුන් සෙනග ඇවිල්ලා රජය ඔහුගෙන් ඉල්ලන්නේ? අපි අනිත් ජාතීන් වෙන පිණිස අපිට රජෙක් දෙන්න. කවුරු වගේ වෙන්නද? අනිත් ජාතීන් වගේ වෙන පිණිස. අනිත් ජාතීන් වගේ යුද්ධයට යද්දී අපිට පෙරටුව යන්න රජෙක්. අනිත් ජාතීන් වගේ වෙන්න අපිට රජෙක්. ඒකට සාමුවෙල් හරියට අකමැති වුණා. සාමුවෙල් විනිශ්චයකාරයා සහ අනාගත වක්තෘවරයා. ඔහු හරියට අකමැති වුණා. වේදනාවටපත් වුණා. දෙවියන් වහන්සේ කමක් නැහැ. ඔවුන් ඔබව නෙමෙයි ප්‍රතික්ෂේප කරේ, රජකමින් මාව ප්‍රතික්ෂේප කරලයි මනුෂ්‍ය රජෙක් ඉල්ලන්නේ. ඒ වෙලාවේ තමයි සාවුල්ව ඊශ්‍රායලයේ පළවෙනි රජ හැටියට සාවුල්ව පත් කරනු ලබන්නේ සාමුවෙල් අනාගත වක්තෘවරයා විසින්. ඒ දක්වා ඊශ්‍රායලයේ රජව සිටියේ දෙවියන් වහන්සේ. ඔවුන් වෙන අය වගේ වෙන්න රජෙක් සෙව්වා. දෙවියන් වහන්සේ අපේ කැඳවලා තිබෙන්නේ වෙන අය වගේ වෙන්න නෙමෙයි. වෙන ජාතින් වගේ වෙන්න නෙමෙයි. ඔබව කැඳවලා තිබෙන්නේ අරයා වගේ, මෙයා වගේ, එයා වගේ, අරයා වගේ වෙන්න නෙමෙයි. සමහර හිතනවා මං අරයා වගේ උස නැහැ. අරයා වගේ නේද? සුදු නැහැ. අරයා වගේ ලස්සන නැහැ. අරයා වගේ මට දක්ෂ විදිහට කතා කරන්න බෑ. අරයා වගේ, මෙයා වගේ එහෙම හිතන්න එපා. ඔබ උසද මිටිද? ඔබ ඔබමයි. ඔබේ වටිනාකම එහෙම්මමයි. කෙනෙකුට කතාව කරන්න පුළුවන් දක්ෂ විදියට. තව කෙනෙකුට ගායනා කරන්න පුළුවන්. මම ගායනා කර ඇහුවොත් ඔබ පුදුම හිතෙනවා. මට ගායනා කරන්න බෑ. මට දේශනා කරන්න පුළුවන්. මට ගායනා කරන්න බෑ. ඒ නිසා මම හිතන්නේ කවදාවත් යොහන් ඕගන් එක ප්ලේ කරලා ගායනා කරනවා. මං හිතන්නේ අනේ යොහන්ට පුළුවන් මට බෑනේ. මට යොහන් වගේ වෙන්න ඕන. මට එහෙම ඕනේ නැහැ. මොකද දෙවියන් වහන්සේ මාව මං විදියටත් යොහන් විදියටත් තව කෙනෙක් විදියටත් මාවලා තිබෙනවා. වෙන ජාතින් වගේ වෙන්න ඕන රජෙක් ඉල්ලුවාට වෙන අය වගේ වෙන්න දෙවියන්ස් අපේ කැඳවලා නැහැ. ඒතර සමානයි. අපි අසහායයි. අසහාය ජාතියක්, අසහාය සෙනගක්, අසහාය පුද්ගලෙක්. ඔබේ මේ ඇඟිලි සලකුණ මේ ලෝකේ වෙන කාටවත් නැහැ. මගේ මේ මහපට ඇඟිල්ලේ තියෙන ඇඟිලි සලකුණ මේ ලෝකේ වෙන කාටවත් නැහැ. ඇයි? මං අසහායයි. මං අසම සමයි. ඒ නිසා ඔබට අනිත් අය වගේ දක්ෂතා තිබුණා නැත, අනිත් කෙනා උස සුදු ලස්සන එහෙම කලබල වෙන්න එපා. ඔබ අසහායයි. හරි? ඔබම විතරයි. ඔබ වගේ දෙන්නෙක් මේ ලෝකේ නැහැ. ඔවුන් වෙන ජාතියක් වගේ වෙන රජෙක් ඉල්ලුවා. රට අපි චුට්ටක් දුර ගියා. මේ රජ ගැන කතා කරා. නමුත් ඔබ කල්පනා කරන්න ඊශ්‍රායලට රජෙක් ලැබුණා. නමුත් පෞද්ගලිකව ඔබේ මගේ රජතුමා අපේ යේසුස් වහන්සේ. හalleluya. අපේ රජතුමා, මගේ රජතුමා යේසුස් වහන්සේ. හදවතට තට්ටු කරලා කියන්න මගේ රජතුමා යේසුස් වහන්සේ. හalleluya. මගේ රජතුමා යේසුස් වහන්සේ. මගේ රජ මම නෙමෙයි. මගේ රජ වෙන කවුරුත් නෙමෙයි.
මගේ රජ මිනිසෙක් නෙමෙයි. මගේ රජ යේසුස් වහන්සේ. හාලෙලූයා. මගේ රජ යේසුස් වහන්සේ. ඒ නිසා ඔබ තුල රජකම් කරන්න යේසුස් වහන්සේට ඉඩ දෙන්න. ඔබ තුල රජකම් කරන්න යේසුස් වහන්සේට ඉඩ දෙන්න. කියන්නේ යේසුනි ඔබ වහන්සේ මා තුල රජකම් කළ මැනව. ඔබ වහන්සේගේ පාලනයට මාව යටත් කොට ඔබ වහන්සේ මාව පාලනය කරන්න හසුරවන්න මෙහෙවන්න කියලා යේසුට ඔබේ ජීවිතය බාර කරන්න. අපි උන්වහන්සේ අපේ රජ නිසා අපි හඬට ඇහුම්කන් දෙන්න ඕන. හේබ්‍ර පොතේ කියනවා කාන්තාරයේදී වගේ හඬ අසද්දී සිත් දැඩි කරගන්න එපා. අපි සිත් දැඩි කර නොගෙන යේසුස් වහන්සේට සවන් දෙමු. ඊට පස්සේ දෙවනුව මම කිව්වා ගිවිසුම ආරක්ෂා කරන්න ඕන. ගිවිසුම කියන්නේ ව්‍යවස්ථාව. ශුද්ධ බයිබලයේ දේ වචනය. රටක් වුණාම ව්‍යවස්ථාවක් තිබෙනවා. දැන් අපේ රට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕන. කවුරු හරි දෙයකදී කිව්වොත් මම දන්නේ නැහැ කියන එක නිදහසට කරුණක් නෙමෙයි. ඒ වගේම අපිට නීති තිබෙනවා. අපි උදාහරණයක් අපිට මාර්ග නීති තිබෙනවා. මාර්ග නීති කඩලා මං දන්නේ නැහැ කියන එක නිදහසට කරුණක් නෙමෙයි. දැනගෙන සිටීම අපේ වගකීම. අනේ බයිබලේ එහෙමද? මං බයිබලේ දන්නේ නැහනේ. බයිබලේ එහෙම තියනවද? මං දන්නේ නැහනේ. බයිබලේ එහෙමත් තියනවද? මං ඒක දන්නේ නැහනේ. නිදහසට කරුණක් නැහැ. කියවන්න. බයිබලේ අරගෙන කියවන්න. බයිබලේ අරගෙන කියවන්න. කියවන්න. නිදහසට කරුණක් නැහැ මේක නොදැන සිටීම. අපි මාර්ග නීති තිබෙනවා. නීති කඩන එක වරදක්. පොලිසිය මහතුරු අපිට දඩකොලයක් දෙනවා. නීති කඩන එක වරදක්. ව්‍යවස්ථාව කඩන එක වරදක්. රටක් ජාතියක් වෙන්න ව්‍යවස්ථාවක් ඕනේ, නීතියක් ඕනේ. අපි මේ ව්‍යවස්ථාව නීතිය පිළිපදින්නට ඕනේ. එතකොට අපි දකින 9 වෙනි පදයේ කියනවා මේ ජාතියක් කිරීමේ කාර්ය උදෙසා දෙවියන් වහන්සේ ඔවුන් මතට පැමිණෙන්න යනවා. මම බොහොම ඉක්මනින් ඉවර කරන්න. ඔවුන් මතට දෙවියන් වහන්සේ පැමිණෙන්න යනවා. දෙවියන් වහන්සේගේ පැමිණීමට ඔවුන් සූදානම් කරන්න කියලා කියනවා. 9 වෙනි පදේ අන්තිමට කියන වලාකුලකින් නුඹ වෙතට එමි. දෙවියන් වහන්සේ කියනවා වලාකුලකින් නුඹ වෙතට එමි. මෝසෙස්ට කියන වලාකුලකින් දෙවියන් වහන්සේ වලාකුලක් සමග ඔවුන් මැදට බැසෙන්න යනවා. උන්වහන්සේ කියන ඒ නිසා සෙනගව සූදානම් කරන්න. අපි සූදානම් වෙන්න ඕන. අපි ආත්මිකව උන්වහන්සේගේ අභිමුඛයේ සූදානම් වෙච්ච සෙනගක් වෙන්න ඕන. අපි දකිනවා යේසුස් වහන්සේ එනවා. යේසුස් වහන්සේන්නේ සූදානම් වුණා වූ සෙනගක් වරගෙන යන්න. සභාව ඔසවාගෙන යන්න. ඔබයි මයි සූදානම් නැත්නම් මොනවද වෙන්නේ? උන්වහන්සේ ඒ අයව සූදානම් නැති අයව අතහැර සූදානම් අයව අරගෙන යනවා. වලාකුලකින් එනවා. යේසුස් වහන්සේ එන්නේ දේවදූත සේනාවක් සමග වලාකුල් මතට හොරණෑ නාදයක් සමග වලාකුල් මතට එන්නා වූ යේසුස් වහන්සේ හොරණෑ නාදය සමග එමින් සූදානම්ව සින සෙනගව සූදානම් වුණා වූ සභාව ඔසවා ගනු ලබනවා. මෙතනත් උන්වහන්සේ වලාකුලකින් බැසෙනවා. ඒ නිසා සෙනගව පවිත්‍ර කරන්න සූදානම් කරන්න කිව්වා. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ පවිත්‍රව හදවතින් සූදානම් වෙලා සිටින්නට ඕනේ. ඇයි? යේසුස් වහන්සේගේ පැමිණීම අපි බලාගෙන සිටිනවා. යේසුස් වහන්සේගේ පැමිණීම බලාගෙන සිටින නිසා හදවතින් ආත්මීකව ලෞකිකව සියලු ආකාර පවිත්‍රකමින් සූදානම් වෙලා ඉන්න කියලා කියනවා. උන්වහන්සේගේ දෙවනි පැමිණීම ළඟයි. 10 11 පදවල කියනවා ස්වාමින් වහන්සේ මෝසෙස්ට කියන මේ සෙනගව ලෑස්ති කරන්න. 11 වෙනි පදයේ කියනවා ස්වාමින් වහන්සේ මුළු සෙනගගේ ඇස් හමුවේ සීනායි කන්ද පිටට බසිනසේක. සෙනගගේ ඇස් හමුවේ සීනායි කන්දට බැසෙනවා. මම කිය යේසුස් වහන්සේ මුළු ලෝකයාම දකිමින් සැඟවිලා නෙමෙයි ලෝකයාම දකිමින් ටීවී එකෙන් නෙමෙයි ඉන්ටර්නෙට් වලින් නෙමෙයි වෙන ඒවායින් නෙමෙයි ඇස් පන අපිට මුළු ලෝකයාම දකිමින් වලාකුල් මතට යේසුස් වහන්සේ බැසෙනවා. බොහොම ඉක්මනින් ලෑස්ති වෙන්න. බොහොම ඉක්මනින්. ඒ නිසා අධ්‍යාත්මික ආත්මික පවිත්‍ර වීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම දේව දරුවන්ට බාහිර පවිත්‍රකමක් ඕනේ. සමහර ගෙවල් නේද? කිසිම පිරිසිදුකමක් නැහැ. සමහර ගෙවල් වල තන භාජනයක් ගත්තම සමහර කෝපවල විසිටින් ගියාම එහෙම තේ දෙනවා. කෝප්පේ ගත්තු දවසේ ඉඳලා මේ දක්වා බීපු වගේ තේ ඉතුරු වෙලා තියෙන මුළු කෝප්පේ වටේ. ඒ නිසා
නේද? කෝප්ප පීරිසි ඇඳුම් පැළඳුම් නේද? හැමදේම නාලා සෙන් ටිකක් ගාලා පවිත්‍රව සිටින්න ඕනේ. අර කතාව තියෙන්නේ නේද? නම කපුරුහාමි ළඟින් යන්න බෑ. දන්නවනේ? ධනපාල අතේ සතයක් නැහැ සීලවතී සිල් අරගෙන මකුණ මරනවා. නේද? ඔහොම දන්නවනේ. කපුරුහාමි නම ළඟින් යන්න බෑ. එහෙම කපුරුහාමිලා වෙන්න එපා. හරි? සමහරු නාන්න නැතු සෙන් ගාගෙන යනවා. ඒක හරියන්නේ නැහැ. ඉතින් ආත්මික පිරිසුදුකම ඒ වගේම දේව දරුවන්ට නේද? සාරික පිරිසුදුකමත් අවශ්‍ය. ඇඳුම් පැළඳුම් හොඳට හොදලා පිරිසුදු ඇඳලා ඉන්න ඕනේ. ඒක අවශ්‍යයි. ගෙවල් දොරවල් පිරිසුදු කරන්න. මොකද මේ බාහිර පිරිසුදුකම නෙමෙයි දෙවියන්වහන්සේ බලන්නේ. ඒක හරි. නමුත් දේව දරුවන්ට ආධ්‍යාත්මික පිරිසුදුකම වගේම බාහිර ගෙවල් දොරවල් ඇඳුම පැළඳුම හැම දෙයකම පිරිසුදුකමත් ඉතාම වැදගත්. ඒකත් අනර්ගයි. ඒකත් පොඩ්ඩක් හිතේ තියාගත්තොත් හොඳයි නේද? යේසුස් වහන්සේ ඉන්නේ සූදානම් වූ සෙනගකට. ඔවුන් කඳවුරෙන් එළියට ආවා. 17 වෙනි පදේ කියනවා. ඔවුන් මොනවද කරන්නේ? දෙවියන් වහන්සේට අභිමුඛ වන පිණිස මෝසෙස් සෙනග කඳවුරෙන් පිටතට ගෙනායේය. ඔව් කන්ද පහළ සිටියෝය. දැන් දෙවියන් වහන්සේ බැස එන නිසා දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න ඔවුන් ඇතුල් ස්ථාන වලින් එළියට ආවා. විවෘත වුණා. අපි හදවත විවෘත කරමු දෙවියන් වහන්සේට. ඕන් කූඩාරම් ඇතුලෙන් එළියට ආවා. අපි හිර වෙලා ඉන්න ස්ථාන වලින්, අපි අපිටම හදාගෙන තිබෙන නිවස් වලින්, අපි අපිවම දාගෙන තිබෙන කූඩාරම් ඇතුලෙන් එළියට ඇවිල්ලා විවෘත වෙමුන් වහන්සේට උන්වහන්සේගේ අභිමුඛය අත්දකින්න පිණිස. 18 වෙනි පදේ කියනවා උන්වහන්සේ බැස ආවා. මොනවාද සිද්ධ වුනේ? ස්වාමින් වහන්සේ සීනායි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල දූමෙන් වැසී තිබුණේය. එහි දූමය උඳුනක දූමේ මෙන් නැගුණේය. මුළු කන්ද බොහෝසෙයින් කම්පා වී හොරණෑ ශබ්දේ වැඩි වැඩිව පැවතුණු විට කියලා කියනවා. දැන් මොනවද උනේ? දුමෙන් පිරුණා. උන්වහන්සේ මහිමෙන් යුක්තව බැස ආවම දුමෙන් පිරුණා. සාලමෝන් දේව මාලිගාව කැප කරද්දී යාඥා කරද්දී දේව මහිමේ බැසාව දුමෙන් පිරුණා. තවත් එවැනි යාඥා කිරීම අවස්ථා ගණනාවක් ශුද්ධ බයිබලයේ පරණ කිවිසුමේ කතා කරනවා මහිමේ බැසාව දුමෙන් පිරුණා. එහෙනම් විවෘත වෙන්නා වූ සෙනගකට සූදානම් වුණා වූ සෙනගක් මත දේව මහිමය බැසෙනවා. දේව මහිමය බැසෙනවා. එහෙනම් මේ දේව මහිමය බැසෙන පිණිස ශුද්ධ වූ ජාතියක් ලෙස තෝරාගත් පූජක වංශයක් ලෙස ඔබත් මාත් කැපවෙමු, විවෘත වෙමු. උන්වහන්සේ ඔබවත් මාවත් ශුද්ධ වූ ජාතියක්, පූජක වංශයක් කොට තෝරාගත්ත ඊශ්‍රායල් සෙනග පූජක රාජ්‍යයක්, ශුද්ධ වූ ජාතියක්. ඔවුන් විවෘත වුණා, මහිමේ ලැබුවා. මහත් දෙවියන්වහන්සේ මහිමේ අත්දැකීමක් ඔවුන්ට හම්බ වුණා. අපි ඒ ශුද්ධ වූ ජාතිය, තෝරාගත් පූජක වංශය අපි විවෘත වෙමු උන්වහන්සේට අභිමුඛයට විවෘත වෙමු. සූදානම් වුණා වූ සෙනගක් වෙමු. ඒ සූදානම් වුණා වූ සෙනග දෙවියන් වහන්සේගේ මහිමය අත්දකිනවා.